සුබ දවසක් සියලු දෙනාටම අපේ වීඩියෝ සීරීස් එක මගදී පොඩක් නතර වුණා වීඩියෝස් එන එක. අපි නැවැත්තුවේ පීච් කොටස් වලින් ඒ කියන්නේ සමතුලිතතාවය කොටස් තමයි අපේ වැඩසටහන් මාලාවේ කරගෙන ආවේ. ඉතින් නැවතත් ආයේ වීඩියෝස් ටික පටන් ගන්න ප්ලෑන් කළා. එතකොට ආයි අපි සමතුලිතතාවයේ දැන් ඉතුරු කොටස් ටික සාකච්ඡා කරමින් තව අමතර වෙන කරුණු සාකච්ඡා කරනවා මේ වීඩියෝ වැඩසටහන් මගින්. ඉතින් අද අපි පාඩමේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දුබල අම්ල සහ ප්‍රබල භෂ්ම වල අනුමාපනය. ඒතර මේ දුබල අම්ල ප්‍රබල භෂ්ම අනුමාපනයක් කොහොමද වෙන්නේ සහ ඒ ආශ්‍රිතව වෙලා තියෙන විභාග ගැටලුවක් තමයි අද පාඩමෙන් අපි සාකච්ඡා කරන්නේ. ඉතින් බලමු මුලින්ම කොහොමද මේ දුබල අම්ල ප්‍රබල භෂ්ම අනුමාපනය සිද්ධ වෙන්නේ කියලා. ඉතින් දුබල අම්ල ප්‍රබල භෂ්ම අනුමාපනය ගත්තාම මෙතන දුබල අම්ලයක් විදිහට අපිට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි සුලභවම භාවිතා කරන අම්ලය දුබල අම්ලයේ විදිහට ඇසිටික් අම්ලය. එතකොට මේ ඇසිටික් අම්ලය අපි ගන්නවා දුබල අම්ලයේ විදිහට ප්‍රබල භෂ්මයේ විදිහට ගන්න පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඉතින් ගණන් වලදී සමහර වෙලාවට ඒකාම්ලික දුබල අම්ලයක් කියලා දෙන්න පුළුවන්. නැත්නම් ඒකාම්ලික දුබල අම්ලයක් විදිහට HA කියලා ඒකල හඳුන්වා දෙන අම්ලයක් දෙන්න පුළුවන්. මේ ආකාරයට ඕන විදිහටම දෙන්න පුළුවන්. එතකොට දැනගන්න අපි කොහොමද භාවිතා කරන මෙතනදී දුබල අම්ලයක්. මෙතැදි මේ දුබල අම්ල කොටස කතා කරන්නේ. අනිත් කොටස තමයි දුබල භෂ්මය සහ ප්‍රබල අම්ලය. ඉතින් දුබල අම්ල ප්‍රබල භෂ්ම ගත්තට පස්සේ මේකෙදි ප්‍රධානම මොකද දැනගන්න ඕනේ අම්ලය මුලින්ම ආරම්භක අවස්ථාවේ දැන් මේකේ අනුමාපනයක් කරනවා නම් අනිවාර්යයෙන්ම බියුරේට් 2 සහ ප්ලාස්කු අපි වැදගත් කරගන්නවා. එතකොට මේකෙදි ප්ලාස්කුවට දාන ද්‍රාවණය වෙන්නේ අම්ලය. එතකොට අම්ලය තමයි මුලින්ම ආරම්භක ද්‍රාවණයේ විදිහට ප්ලාස්කුවේ තියෙන්නේ. එතකොට ආරම්භක ද්‍රාවණයේ විතර ප්ලාස්කුවේ අම්ලය තියෙනකොට ආරම්භක සාන්ද්‍රණය ගත්තට පස්සේ ආම්ලික අගයක් තමයි අපිට සාන්ද්‍රණය ආම්ලිකයි. එතකොට pH අගය වෙන්නේ ආම්ලික පැත්තට බරව. එතකොට pH වක්‍රය සාමාන්‍යයෙන් අඩු තැන ඉඳන් වැඩි තැන දක්වා තමයි වැඩිවීම සිද්ධ වෙන්නේ. අවසානයේදී භෂ්මයෙන් උපරිමාවට පස්සේ භාෂ්මික pH අගය කරා යනවා. එතකොට ප්ලාස්කුවට අම්ලය දැම්මා, බියුරේට් වලට භෂ්මය දැම්මා. ඊට පස්සේ බියුරේට් වේ ක්‍රමාංකණය කර කර එක එක පරිමාවන් වලදී මොකක්ද දෙන පාඨාංක මොනවද දෙන pH අගයන් කියලා අපි pH වගුවක් pH ප්‍රස්ථාරයක් අඳිනවා. ඔය විදිහට තමයි මේ අනුමාපනය සිද්ධ වෙන්නේ. ඉතින් ප්‍රධානවම අපි ගන්න අනුමාපන පාඨාංක තමයි මුලින්ම අපි ප්ලාස්කුවට දානවා මේ දුබල අම්ලෙන් ඝන සෙන්ටිමීටර් 25ක පරිමාවක්. ඊට පස්සේ මේකත් එක්ක තමයි බියුරේට් 2 තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අනුමාපනය සිද්ධ කරන්නේ. ඉතින් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අනුමාපනය සිද්ධ කරනකොට අපි විශේෂයෙන්ම ප්‍රධානවම ගන්න අවස්ථා තුනක් තියෙනවා. ඒ තමයි මුලින්ම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර් 10ක් දාලා බලනවා. ඊට පස්සේ ඝන සෙන්ටිමීටර් 25ක්ම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. අපි ඒක කතා කරනවා සමකතා ලක්ෂය කියලා. මම ඒක ගැන කතා කරන්න සමීකරණෙත් එක්කම. ඒ කියන්නේ ස්ටොයිකියොමෙට්‍රි එකට එකක් වුණාට පස්සේ අම්ලයෙන් එන මවුල සංඛ්‍යාව සහ භෂ්මයෙන් එන මවුල සංඛ්‍යාව සමාන වෙලා සමස්ත ප්‍රතික්‍රියාවම උදාසීන වෙන තත්වයට පත්වීම තමයි අපි සමකතා ලක්ෂය කියලා කියන්නේ. එතකොට ප්‍රබල අම්ල ප්‍රබල භෂ්ම නම් සමකතා ලක්ෂය pH අගය 7යි. නමුත් මේ දුබල කොටස් එකතු වුණාට පස්සේ මේවා pH අගය 7ම වෙන්නේ නැහැ. කොටසට අදාළව pH අගය 7ට එහා මෙහා වීමක් සිද්ධ වෙනවා. ඉතින් මෙතනදිත් ඒ වගේ කොටසක් සිද්ධ වෙන්නේ. ඉතින් මේක ප්‍රබල භෂ්ම කොටසක් නිසා ප්‍රබල භෂ්මයක් තියෙන නිසා මේකේ pH අගය කියන්නේ සමකතා ලක්ෂයේ pH අගය 7ට වඩා වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ ඝන සෙන්ටිමීටර් 25 කියන එක තමයි අපි සමකතා ලක්ෂ අගය කියලා සලකන්නේ. ඒකට හේතුව තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර් 25ක් ඇසිටික් අම්ලයෙන් ඝන සෙන්ටිමීටර් 25ක් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් මේ ප්‍රතික්‍රියාව අපි කතා කරමු. එතකොට ස්ටොයිකියොමෙට්‍රි එකට එක නිසා එන මවුල ප්‍රමාණයන් දෙපැත්තෙම සමාන වීම නිසා සම්පූර්ණ උදාසීනත් කියන්නේ සම්පූර්ණ උදාසීනත්වය නෙමෙයි මෙතනදී. එතනම මවුල සංඛ්‍යා සමාන වීම නිසා එන තත්වයට තමයි අපි මෙතනදී සමකතා ලක්ෂය කියලා කියන්නේ. මෙතන මම කිව්ව සම්පූර්ණ උදාසීනත වෙන්නේ නැහැ. දුබල කොටස් ප්‍රබල කොටස් මිශ්‍රව තියෙන නිසා. ඊළඟ අවස්ථාව තමයි බියුරේට් 2 තියෙන භෂ්මයෙන් ඝන සෙන්ටිමීටර් 35ක් දානවා. මෙන්න මේ කියන අවස්ථා තුන තමයි ප්‍රධානවම අනුමාපනයකදී අපි සැලකිල්ලට ගන්න. ඉතින් මෙන්න මේ අවස්ථාවවලදී හරියට ද්‍රාවණයේ pH හොයන්න මේ ගැටලු විසඳන්න පුළුවන් නම් ඔයගලන්ට විභාගයේදී කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රශ්න පත්‍රයේ ගොඩක් වෙලාවට 6 වෙනි ප්‍රශ්නේ ව්‍යුහය වෙනස් වුණා. තවමත් 6 වෙනි ප්‍රශ්නේ තමයි ස්ථානගත වෙලා තියෙන්නේ මේ pH කොටස් වලට. ඉතින් මේ ගැටලුව සාමාන්‍යයෙන් වෙනස් කරන්නේ නැහැ. ඉතින් මේ වගේ කොටස්මයි අහන්නේ. නමුත් අර මේ pH වලට තියෙන නැත්නම් මේ සමතුලිතතාවයට තියෙන අර බය ගතිය අන්නේ එක නිසා තමයි මේ ප්‍රශ්නේ ගොඩක් වෙලාවට තෝරගන්නේ නැත්තේ. නමුත් මේකේ මේ කොටස් හරියට විසඳන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නැතුව 6 වෙනි ප්‍රශ්නේ සාර්ථකව කරගන්න පුළුවන්.
අපි අද කතා කරනවා විභාග ප්‍රශ්නිකුත්. ඉතින් බලමු කොහොමද මේ අනුමාපනය සිද්ධ වෙන්නේ. ඉතින් එහෙනම් මුලින්ම අපි ලියාගමු මේ අනුමාපනයේ ඇසිටික් අම්ලයයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භාෂ්මයයි. ඒතර කොහොමත් දුබල අම්ල ප්‍රබල භාෂ්ම වුණත් ප්‍රතික්‍රියාව සිද්ධ වුණාට පස්සේ අම්ල භාෂ්ම ප්‍රතික්‍රියාවක්නේ. ඒක නිසා ලවණය සහ ජලය සෑදීම සිද්ධ වෙනවා. ඒතර මෙතනදී ඇසිටේට් අයනය සහ සෝඩියම් අයනය එකතු වෙලා හැදෙන ලවණයත් ජලයත් ද්‍රාවණය ඉතුරු වෙනවා. ඔය විදිහට තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණා සැලකිල්ලට ගනිමින් තමයි අපි මෙයාගේ අනුමාපන දත්තයන් අරගෙන ගණනය කිරීම වලට යන්නේ. ඉතින් මේක ගත්තට පස්සේ මේක තමයි දුබල අම්ල කොටස. එතකොට මම කලින් පාඩමකත් සඳහන් කරලා තියෙනවා මේ දුබල අම්ල වලට තියෙනවා අපි දුබල අම්ල වලට දැන් මේ වගේ එකක් කියන්න පුළුවන් ඒක භාෂ්මික දුබල අම්ලයක්. ඒතර ඒක භාෂ්මික දුබල අම්ලයක් කියලා කියන්නේ මේ අම්ලයෙන් පිට කරන H+ එකක් කියන එක සරලවම ගත්තොත්. ඒ කියන්නේ හරිම තියරි එක නම් මේකෙන් පුළුවන් එක OH කාණ්ඩයක් උදාසීන කරන්න කියන එක. ඒක තමයි තියරි එක. එතන අපිට ගන්න පුළුවන් ඒක භාෂ්මික දුබල අම්ලයක් කියන්නේ එක H+ එකක් පිට කරනවා කියන එක. ඒක ප්‍රෝටික කියලා කියන්නත් පුළුවන්. ඉතින් එහෙම ඕගොල්ලන්ට දෙන්න පුළුවන්. අනිත් පැත්ත තමයි මේ දුබල අම්ලයක දුබල භාෂ්මයක නැත්නම් ඕනෑම අම්ලයක භාෂ්මයක සංයුක්මක අම්ල භාෂ්ම කොටස් තියෙනවා. ඉතින් අම්ලයක නම් එයාගේ ඇතුලේ තියෙන්නේ සංයුක්මක භාෂ්ම. අර දුබල කොටස් වල දුබල අම්ල දුබල භාෂ්ම වල මේ සංයුක්මක කොටසේ ක්‍රියාකාරීත්වය වැඩි. අරවට සාපේක්ෂව ප්‍රබල ඒවාදී පූර්ණ විච්ඡේදන වෙන නිසා අපි ඒවැ සංයුක්මක අම්ල භාෂ්ම වල ප්‍රතික්‍රියා කතා කරන්නේ නැහැ. නමුත් මේ දුබල කොටස් වල සංයුක්මක දැන් මේක දුබල අම්ලයක් නිසා මෙයාගේ තියෙන සංයුක්මක භාෂ්මයක්. එතකොට මේ සංයුක්මක භාෂ්මයේ තියෙන විච්ඡේදනය අපි කතා කරනවා. ඒක වැදගත් වෙනවා. ඉතින් පළවෙනි අවස්ථාව අපි ගණනය කිරීම වලට යමු. මෙතන මම අගයන් දාලා ගණනය කරන්නේ ගණනය කරන විදිහ කියලා දෙන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් අගයන් ආදේශ කිරීම විතරයි අවශ්‍ය වෙන්නේ. මුලින්ම අපි ගන්නේ කොහොමත් ද්‍රාවණي අපි කිව්ව ප්ලාස්කුවේ ඝන සෙන්ටිමීටර් 25ක් තියෙන ඇසිටික් අම්ල දැනටම. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි ක්‍රමානුකූලව බියුරට්ටු මගින් පාඨාංක වෙනස් කර කර දාන්නේ. ඉතින් පළවෙනි අවස්ථාවේදී අපි දානවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර් 10ක්. අපි තුමු මේගොල්ලන්ගේ සාන්ද්‍රණත් සමානයි. ගොඩක් වෙලාවට ගණනය කිරීම වලදී වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වුණත් ප්‍රශ්න නැහැ. ඔයගොල්ලන්ට සුළු කිරීම පුළුවන්. ඒක නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට සාන්ද්‍රණ සමාන දෙන්නේ. ඉතින් දශමිකක සාන්ද්‍රණයෙන් යුත් ඇසිටික් අම්ලය සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අනුමාපනය බියුරට්ටුවේ දැනටමත් ඝන ප්ලාස්කුවේ දැනටමත් ඝන සෙන්ටිමීටර් 25ක් තියෙනවා. බියුරට්ටුවෙන් ඝන සෙන්ටිමීටර් 10ක් ද්‍රාවණගත කළා. ඒතර මේ දෙක අනුමාපනයෙන් ඔයගොල්ලන්ට තේරෙනවා ලවණීය ජලය හැදෙනවා. ඊට අමතරව මේ ද්‍රාවණයේ අම්ලය ඉතුරු වෙනවා. ඉතුරු වෙන්නේ දුබල අම්ලයක්. භාෂ්මීය සම්පූර්ණයෙන්ම උදාසීන වීමක් සිද්ධ වෙනවා. එතකොට මේ මෙතනදී ඔයගලන්ට සීමාකාරී සාධකය නැත්නම් කලින්ම ඉවර වෙන ප්‍රතිකාරකය මොකක්ද කියලා හඳුනා ගන්න පුළුවන්. මවුල සාන්ද්‍රණ සමානයි. එහෙනම් මේගොල්ලන්ගේ පරිමාය ඇසුරෙන් මවුල ගණන් ගත්තට පස්සේ මෙතන අපිට මවුල ගණන් පුළුවන්. මේ විදිහට ඝන සෙන්ටිමීටර් 1000ක තියෙන දශම එකක් නම් ඝන සෙන්ටිමීටර් 10ක කොච්චරද? මෙතනින් අපිට ගන්න පුළුවන් ඝන සෙන්ටිමීටර් 1000ක දශම එකයි නම් ඝන සෙන්ටිමීටර් 25ක කොච්චරද? ඉතින් ඔයගොල්ලන්ට තේරෙනවා මේක තමයි සීමාකාරී සාධකය වෙන්නේ. එතන මෙන්න මේ අඩු මවුල ප්‍රමාණය මත තමයි සමස්ත ප්‍රතික්‍රියාව තීරණය වෙලා තියෙන්නේ. මොකද ස්ටොයිකියමීතියත් එකට එක නිසා. අපිට අනිත්‍යව සලකන්න දෙයක් නැහැ. කෙලින්ම මෙතනින් ගන්න පුළුවන්. ස්ටොයිකියමීතිය එකට එක වීම නිසා. ඉතින් එහෙනම් මෙන්න මේ මවුල ගානම අදාළ ගානක් තමයි මේක එහෙනම් සීමාකාරී සාධකය. එහෙනම් මේ ප්‍රමාණයක් දෙන්න පුළුවන් මෙතනින්. අන්නේ විදිහට අපි සීමාකාර සාධකය බලන්නේ. එතකොට සීමාකාරී සාධකය මේක තෝරාගත්තට පස්සේ සෑදෙන ලවණේ මවුල ගානත් එකට එක ස්ටොයිකියමීතියම නිසා අපිට ගන්න පුළුවන් එක බෙදීම 1000ක් මවුල විදිහට මෙතන. හරි එතකොට මේක සැලකුවට පස්සේ දුබල අම්ලයේ සංයුග්මක භාෂ්මයත් එක්ක හැදිච්ච මෙන්න මේ ලවණ. දුබල අම්ලයෙන් හැදිච්ච ලවණ තියෙනවා. ඒ වගේම අම්ලයේ ඉතිරි කොටසකුත් දැන් ඉතිරි වෙලා තියෙනවා. එතකොට මේ මිශ්‍රණය දැන් ලවණෙත් තියෙනවා. දුබල අම්ලයෙන් කොටසකුත් ඉතිරි වෙලා තියෙනවා. අයි මොකද මෙයාගේ මවුල ගාන ගත්තට පස්සේ 2.5යි 10^3යි මවුල. මෙතන තියෙනවා එක වැඩි කිරීම 10^3ක් මවුල. එතකොට ස්ටොයිකියමීතිය රණු එක වැඩි කිරීම 10^3ක මවුල ප්‍රමාණයක් හැදිලා තියෙනවා. අගයන් වලට ගත්තට පස්සේ. එතකොට තේරෙනවා වැඩිපුර අම්ල ප්‍රමාණයක් ඉතුරු වෙනවා. වැඩිපුර අම්ල තියෙන නිසා මෙයාගෙන් අම්ලය ඉතුරු වෙනවා. ඒ වගේම ලවණය හැදෙනවා. ඉතින් මේ ලවණය අපි ගත්තට පස්සේ මේ ලවණේ ජල විච්ඡේදනයේ සැලකුවහම ලවණයක් ඕනෑම අවස්ථාවකදී පූර්ණ ලෙස විඝටනය වීමකට ලක් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට ලවණයේ විඝටනය වීම සිද්ධ වෙනවා.
එතකොට මෙහෙම ලවණයේ විඝටනය වුණාට පස්සේ මේ ලවණයෙන් ඇති වෙනවා මෙන්න මේ කොටසට අපි කියන්න පුළුවන් දුබල අම්ලයේ සංයුග්මක භාෂ්මය. මොකද දුබල අම්ල වල නම් තියෙන සංයුග්මක භාෂ්මයක්. භාෂ්මයක නම් තියෙන සංයුග්මක අම්ලයක්. එතකොට මේ දුබල අම්ලය අපි ඇසිටික් කියන එකේ සංයුග්මක භාෂ්මය තමයි ඇසිටේට් කියන අයනය. එහෙනම් මේ ඇසිටේට් කියන මේ දුබල අම්ලයකින් ආපු සංයුග්මක භාෂ්මයක් නිසා අපිට මෙයාගේ විච්ඡේදන සලකන්න වෙනවා. මොකද මේගොල්ලෝ පූර්ණ ලෙස විච්ඡේදනය වෙන්නේ නැති නිසා ආංශික විච්ඡේදනයක් වෙන්නේ. එතකොට මේගොල්ලන්ගෙන් ද්‍රාවණයේ තිබෙන බලපෑම අපිට සලකලා බලන්න වෙනවා. සෝඩියම් කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ප්‍රබල භාෂ්මයේ සංයුග්මක අම්ලය. නමුත් ඒක සැලකිල්ලට ගන්න ඕනේ නැහැ අපි. මොකද ඒගොල්ලෝ ප්‍රබල කොටසින් ආපු නිසා දුර්වල විච්ඡේදන ලබා දෙන්නේ නැති නිසා. ඉතින් මේ දුර්වල විච්ඡේදන ලබා දෙන සංයුග්මක භාෂ්මය නැත්නම් ඇසිටේට් අම්ලය අපි ඇසිටේට් අයනය අපි සැලකිල්ලට ගන්නවා. ඒතර ඇසිටේට් අයනයේ ජලීය ද්‍රාවණයත් එක්ක ප්‍රතික්‍රියා වෙලා එයා මෙන්න මේ විදිහේ සමතුලිතයක් හදලා ඒතර දැන් මේ කිව් අපි සංයුග්මක භාෂ්මයක්. එහෙනම් භාෂ්මක ලක්ෂණය තමයි ප්‍රෝටෝන ලබා ගැනීම. එහෙනම් මෙයා ප්‍රෝටෝන අරගෙන ඇසිටික් අම්ලය හදනවා. ඒ වගේම මෙයා ප්‍රෝටෝන පිට කළා. ඒ කියන්නේ මෙතනදී ජලය අම්ලයක් විදිහට ක්‍රියා වෙනවා. ඒතකොට ජලය අම්ලයක් විදිහට ක්‍රියාත්මක වෙමින් ප්‍රෝටෝන පිට කරනවා. ඒක නිසා මෙයාගේ ප්‍රෝටෝනයක් අඩු වෙලා මෙයා OH- ලබා දෙනවා. ඒ කියන්නේ මේක මගින් ද්‍රාවණය භාෂ්මික කරලා තියෙන්නේ. එහෙනම් හරිනේ. එහෙනම් මෙයා භාෂ්මික ක්‍රියාව ඉෂ්ට කරලා තියෙනවා. එහෙනම් අපිට ඒ තර්කනුත් ගන්න පුළුවන් මේක සංයුග්මක භාෂ්මය කියලා. ඉතින් ඒක නිසා මේ කොටසට අදාළ වෙන්නේ භාෂ්මික විඝටන නියතය. එතනට අදාළ වෙන්නේ. හැබැයි ගොඩක් වෙලාවට ගානේ දෙන්නේ ඔයගොල්ලන්ට K ඇසිටික් අම්ලයේ Ka. ඒ කියන්නේ ආම්ලික විඝටන නියතය. ඉතින් ඔයගලන්ට සිද්ධ වෙනවා Kb සමානයි Kw නැත්නම් Ka වාරයක් Kb තමයි Kw කියන්නේ මේකෙන් Kb සඳහා ආදේශයක් හදාගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ගානේ යන්නේ මේ විදිහට. මොකද ඇසිටික් අම්ලයට අදාළ වෙන්නේ ආම්ලික විඝටන නියතය නිසා ඒගොල්ලෝ ගණනය කිරීම වලදී දෙන්නේ ඒ කොටස. එතකොට මේ කොටස දැන් අයින් කළොත් අපි ගණනයට ගියොත් මෙතනින් ආවා 0.125ක් මේ විදිහට මේ ඇසිටික් අම්ලයේ තිබ්බ එක මේ තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ තියෙන ලවණය. එතකොට මේ ප්‍රතික්‍රියාව සැලකුවට පස්සේ දැන් අපිට මේක ලියන්න පුළුවන් Kb සමානයි ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණය වැඩි කරනවා හයිඩ්‍රොක්සයිඩ් අයනයේ සාන්ද්‍රණයත් එක්ක ඒක බෙදෙනවා ජලයේ සාන්ද්‍රණයේ නියතයක්. එතකොට ඒක අපි ප්‍රතික්‍රියාවට ගන්නෙ නැහැ. ඇසිටේට් අයනයේ සාන්ද්‍රණය. නැත්නම් ඇසිටේට් කියන සංයුග්මක භාෂ්මයේ සාන්ද්‍රණය. ඉතින් මේක සැලකිල්ලට ගත්තට පස්සේ ඔයගලන්ට Kb යගේ හොයාගන්න පුළුවන්. මොකද ගානේ Ka දෙනවා. ඉතින් මට මේකට ආදේශ දාගන්න පුළුවන් Kw ට Ka. ඇසිටික් අයනය. මෙතනදී වැදගත් වෙන්නේ මෙන්න මේ ඇසිටික් අම්ලය. එතකොට මේකේ විච්ඡේදනයෙන් යම්කිසි ඇසිටික් අම්ල ප්‍රමාණයක් එනවා. මෙතනදී අපි කිව්වොත් මේ සාන්ද්‍රණය අපිට හොයාගන්න පුළුවන්. මේ ඇසිටේට් අයනයේ සාන්ද්‍රණය කියන්නේ මෙතන සාන්ද්‍රණය. ඒ සාන්ද්‍රණය කියන්නේ මේ අයනයේම සාන්ද්‍රණය. මොකද ස්ටොයිකියොමෙට්‍රි එකට එක නිසා මම සිම්පල් ඒ විදිහට මේකේ සාන්ද්‍රණය ලකුණු කරොත් ඒ සාන්ද්‍රණයමයි මෙතන තියෙන්නේ. ඒ සාන්ද්‍රණයමයි මේ අපි විච්ඡේදනය කරලා ගත්තේ ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ගත්තේ. එතකොට මේ ලවණයේ විච්ඡේදනය කියන්නේ මෙතන සාන්ද්‍රණය. එතකොට ලවණයේ මේ අපි ලවණයේ සාන්ද්‍රණය ලබාගත් අගයම තමයි ඒ විච්ඡේදනයට ගන්න. එතකොට මේ සංයුග්මක භාෂ්මයේ සාන්ද්‍රණය අපි දැනටමත් දන්නවා. එතකොට මේක දුබල විඝටනයක් සිද්ධ වෙන නිසා මේකෙන් අපි දන්නවා ඇල්ෆා ප්‍රමාණයක් තමයි විඝටන ඵලයක් විදිහට යන්නේ. එතකොට ඒක සාමාන්‍යයෙන් කුඩා අගයක්. හැබැයි අපි මේ ගානේ කතා කළාම මේ ගානේ අම්ලයේ ඉතුරු වුණා. මේ ගන්න සෙන්ටිමී 2.5යි 10.3ක මවුල ප්‍රමාණයක් හම්බුණා. නමුත් ප්‍රතික්‍රියා වුණේ එක වැඩි කිරීම 10.3ක මවුල ගාණක් විතරයි. ඒ කියන්නේ 1.5යි 10.3ක මවුල ගාණක් දැන් මෙතන ඉතුරුයි. එතකොට මෙතනත් ඇසිටික් අම්ලය තියෙනවා. මෙතනින් ඇසිටේට් අයනයේ ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලත් ඇසිටික් අම්ලය හැදෙනවා. එතකොට හරිම නම් මේ ගානේ ඇසිටික් අම්ලය කියන්නේ මේ ඇසිටේට් අයනින් හැදෙන ඇසිටික් අම්ලයේ කොටසත් මෙන්න මේ කියන කොටසත් දෙකම එකතු කරලා ලැබෙන අගය තමයි මෙතන අපි ඇසිටික් අම්ලයට දාන්න ඕනේ. නමුත් මෙතන ගත්තට පස්සේ මේ තියෙන දුබල අම්ලයකින් ආපු සංයුග්මක භාෂ්මයක විඝටනයක්. එතකොට එයත් දුබලයි. එතකොට ඒක නිසා මේගොල්ලන්ගේ විඝටන ඉතාමත් කුඩයි. මොකද මේගොල්ලෝ දුබල අම්ල භාෂ්ම නිසා. ඒගොල්ලන්ගේ ආංශික විඝටන සිද්ධ වෙන්නේ. එහෙනම් මේ ලැබෙන ඇල්ෆා ප්‍රමාණය නැත්නම් මේකෙන් ලැබෙන කියන්නේ ඇසිටේට් අයනයෙන් ලැබෙන ඇසිටික් අම්ල ප්‍රමාණය ඉතා කුඩයි මේ අගයට සාපේක්ෂව. ඉතින් අන්න ඒ තර්කය මත අපිට මේ අගය නොසලකා හැරලා ඒ වෙනුවට ඉතිරි අම්ලයේ සාන්ද්‍රණයම මෙතනට ආදේශ කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ අගයට දාගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ කියන සාන්ද්‍රණයෙන් අපි දැන්
ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණය හොයාගත්තා. ඒකේ තර්කය මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. මේකෙන් ලැබෙන කොටස ඉතාමත් කුඩා නිසා මේකත් එක්ක සැලකුවාම නොගිනිය හැකි තරම් කුඩා නිසා අපිට මේක අයින් කරලා කෙලිම ඉතිරි අම්ලයේ සාන්ද්‍රණයම මෙතනට ආදේශ කරන්න පුළුවන්. එහෙනම් මේ කොටසත් හරි. ඇසිටේට් අයනයේ සාන්ද්‍රණයත් අපි දැන් හොයාගත්තා. KB ගන්න හොයාගන්න පුළුවන් KWK ඇසුරෙන්. එහෙනම් මේකෙන් OH වල සාන්ද්‍රණය හොයලා අපි දන්නවා සමීකරණ මොකක්ද කියලා. pKw සමානයි pH දන්න POH. මෙතනින් ගිහිල්ලා POH හොයාගත්තා. pKw 14යි සම්මත උෂ්ණත්ව පීඩනවලදී සෙල්සියස් අංශක 25 දී එකෙන් අඩු කරලා pH හොයාගන්න පුළුවන්. මේ විදිහට ගාන යන්න පුළුවන්. එහෙනම් මේකෙන් හදපු සමීකරණයක් තියෙනවා අපිට පහසු වෙන්න. මේ විදිහට ගාන යන්න අවශ්‍යම නැහැ. මේ සමීකරණයට දාලා කෙලින්ම ආදේශ කරලා උත්තර ගන්න පුළුවන්. එතකොට මෙහෙම ද්‍රාවණයකට මේ වගේ ද්‍රාවණයකට අපි කියනවා ස්වාරක්ෂක ද්‍රාවණයක් කියලා. ඒකට හේතුව තමයි ලවණයක් හැදුනා. ඒ වගේම දුබල අම්ලයේ කොටසකුත් ඉතුරු වුණා. ඒ කියන්නේ දුබල කොටසිනුත් යම් කිසි ප්‍රමාණයක් දුබල අම්ලය හෝ බෂ්මි. දැන් මෙතනදී අපි කතා කරන්නේ දුබල අම්ලය. කියන්නේ දුබල අම්ලෙනුත් කොටසක් ඉතුරු වුණා. ඒ වගේ මේකෙන් හැදිච්ච ලවණෙත් ඉතුරු වුණා. මෙන්න මේ දුබල අම්ලයේ කොටසක් සහ ලවණයේ මිශ්‍රණයක් සහිත ද්‍රාවණයකට අපි කියනවා ස්වාරක්ෂක ද්‍රාවණයක් කියලා. ඒකට ස්වාරක්ෂක ද්‍රාවණයකදී pH හෙවීම සඳහා වෙනම සමීකරණයක් හඳුන්වා දීලා තියෙනවා. ඉතින් අපි මේ අපි ගොඩනගාගත්ත කොටසින්ම මේ සමීකරණය ගොඩනගමු. ඉතින් අපිට දැන් මේකට අගයන් ටික මේ විදිහට දාගත්තාම ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණය OH minus I ඇසිටේට් අයනයේ සාන්ද්‍රණය. ඉතින් මේකෙන් අපිට ටික අයින් කරලා යන්න පුළුවන්. එතකොට මේක ආදේශ කළාම මම OH තනි කළොත් OH තනි කළාම මට ලියන්න පුළුවන් මේ විදිහට සමානයි OH minus සාන්ද්‍රණය. ඉතින් මේක ගත්තට පස්සේ අපි එක සමීකරණයක් තව දන්නවා H3O+ වල සාන්ද්‍රණය ගුණ කිරීම හයිඩ්‍රොක්සයිඩ් අයනයේ සාන්ද්‍රණය සමානයි KW. එක වැඩි කිරීම 10^14 නැත්තම්. එතකොට මේ අගය මෙතනට ආදේශ කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට OH වෙනුවට මේක යොදා ගන්න පුළුවන්. එහෙනම් ඒක ලියුවොත් මම H3O+ තනි කළාම නැත්තම් OH ලියනවා අපි ලියමු. H3O+ සාන්ද්‍රණය. එහෙනම් OH වෙනුවට මේකම ලියනවා. ඇසිටේට් අයනයේ සාන්ද්‍රණය KW යට Ka ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණය සමානයි KW. ඉතින් මෙතෙන්දී ඔයගලන්ට පේනවා මේ KW කියන අගය කැපිලා යනවා. එතකොට මම H3O+ සාන්ද්‍රණය තනි කරගත්තොත් මට ඊට පස්සේ ලියන්න පුළුවන් H3O+ සමානයි එයාගේ සාන්ද්‍රණය සමානයි මේ ගුණ වෙනවා CH3COH වල සාන්ද්‍රණය එකත් එක්ක Ka ගුණ වෙනවා බෙදන්න පුළුවන් අපිට ඇසිටේට් අයනය නැත්නම් සංයුග්මක භෂ්මයේ සාන්ද්‍රණය. ඉතින් එහෙනම් මේක තමයි අපි H3O+ සාන්ද්‍රණය. ඒ කියන්නේ මේක දැන් කෙලින්ම pH හොයන්න හදන්නේ. ඉතින් H3O+ සාන්ද්‍රණයත් හොයාගත්තා නම් ඊට පස්සේ කෙලින්ම H3O+ සාන්ද්‍රණය හොයාගත්ත නිසා මේ සම්පූර්ණ දෙපැත්තෙම ඍණ log 10 පාදයෙන් වැඩි කළාම අපිට කෙලින්ම pH එකේ ගණනය කරන්න පුළුවන්. ඉතින් මම දෙපැත්තම ඍණ log 10 පාදයෙන් වැඩි කරනවා. එහෙනම් මේ පැත්ත ඍණ log 10 පාදයෙන් වැඩි කළාම pH කෙලින්ම මෙතන ඍණ log 10 පාදයෙන් වැඩි කරනවා ඍණ log 10 මම Ka ඉස්සරහට ගන්නවා Ka මුලින් වැඩි කරනවා Ka වැඩි කිරීම මෙතන තියෙන සිතක්නේ මේ ඔක්කොම ගුණ කිරීමක් තියෙන්නේ මේ බෙදීම තනි එකක් විදිහට ගන්නවා. එතකොට ලඝු වලදී වැඩි කිරීම එකතු කිරීමක් විදිහට ලියන්න පුළුවන්. එතකොට එකතු කිරීම ඍණ log 10 පාදයෙන් මේ බෙදීම තනි එකක් විදිහටම ලියනවා. වෙන වෙනම ලියන්නේ නැතුව. ඒක වෙන වෙනම ලියවන මේක ඍණ මේක කියලා ලියන්න ඕනේ. මම මේ බෙදීම තනි එකක් විදිහටම ලියනවා. ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණය බෙදනවා. ඇසිටේට් කියන දුබල භෂ්මය නැත්නම් සංයුග්මක භෂ්මයේ සාන්ද්‍රණය. ඉතින් මෙතන ධනයි ඍණයි නිසා ආයෙන්න ඍණ. එහෙනම් අපිට ලියන්න පුළුවන් pH සමානයි ඍණ log 10 Ka ලියන්න පුළුවන් මේකිනුත් කියන්නේ p අගය Ka වල. එහෙනම් මේක මට ලියන්න පුළුවන් pKa කියලා.
ඉතින් මෙතන ආවෙත් ඍණ අවසානයේදී මෙතන ධන ඍණ තිබ්බ නිසා අවසානයේදී ඍණ එකතු වුණේ. ඉතින් මේක ධන කරගන්න අපිට පුළුවන් මේ දෙන්නව මාරු කරලා. අපංකොඩ මේක මේ බෙදීම තනි එකක් විදිහට අරගෙන ඒකේ ලඝු තමයි අපි කෙලින්ම ලියලා තියෙන්නේ. මේක වෙනස් කරලා ලියුවේ නෑ. ඒ කියන්නේ හරිනම් ලියනොත් නම් එහෙනම් ලියන්න පුළුවන් log 10 පාදයෙන් ඇසිටික් ආම්ලය ඍණ log 10 පාදයෙන් ඇසිටේට් අයනේ සාන්ද්‍රණය කියලා. නමුත් එහෙම ලියන්නේ නැතුව කෙලින්ම මේ දෙන්න තනි එකක් විදිහට අරගෙන ඒ දෙන්නගෙම බෙදීමක් විදිහට අරන් ඒකේ ලඝු වෙනම බලලා තියෙනවා. ඉතින් එහෙනම් මේ ඍණ කොටස අපිට ධන කරගන්න පුළුවන් මේ දෙන්න මාරු කරලා. එහෙනම් ධන log 10 පාදයෙන් ඇසිටේට් සංයුග්මක භාෂ්මයේ සාන්ද්‍රණය ලියන්න පුළුවන්. ඉතිරි අම්ලයේ සාන්ද්‍රණය. ඉතිරි අම්ලය මෙතන උනේ ඇසිටික් අම්ලය. ඒතර ඉතිරි අම්ලයේ සාන්ද්‍රණයෙන් ලිව්වට පස්සේ මෙන්න මේ විදිහේ සමීකරණයක් අපිට ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේකට තමයි අපි කියන්නේ හෙන්ඩර්සන් සමීකරණය කියලා. හෙන්ඩර්සන් හැසල්බර්ට් සමීකරණය කියලා. pH සමානයි pK ධන log 10 පාදයෙන් සංයුග්මක භාෂ්මයේ සාන්ද්‍රණය බෙදීම ඉතිරි අම්ලයේ සාන්ද්‍රණය. එතකොට මේක වචනෙන් ලිව්වොත් pH සමානයි pKa ධන log 10 පාදයෙන් සංයුග්මක භාෂ්මයේ බෙදීම ඉතිරි අම්ලයේ සාන්ද්‍රණය. මෙන්න මේක තමයි හෙන්ඩර්සන් සමීකරණය කියලා කියන්නේ. හෙන්ඩර්සන් හැසල්බර්ට් සමීකරණය. එතකොට ස්වාරක්ෂක ද්‍රාවණ වලට දැන් අපි කතා කළා අම්ලයත් ඉතුරු වෙලා දුබල කොටසේ නම් දුබල අම්ල ඉතුරු වෙනවා. භාෂ්මේ නම් දුබල භාෂ්ම ඉතුරු වෙනවා. සහ එයාගේ ලවණය හැදෙනවා. මේ වගේ ද්‍රාවණයකට කෙලිම අර විදිහට pH වෙනස විදිහට එන්න ඕනේ නැහැ. කෙලිම මේ සමීකරණය දාලා ඔයගලන්ට ගණන් හදන්න පුළුවන්. Ka දිනවා ගානේ. එතකොට ඒ Ka වලින් pK හොයා ගන්නවා. ඉතිරි අම්ලයේ සාන්ද්‍රණයයි සංයුග්මක භාෂ්මයේ සාන්ද්‍රණය ඉන්නේ ලවණයෙන්. භාෂ්මයක නම් මෙතන ඉන්නේ සංයුග්මක අම්ලය. එතකොට මෙතන ඉතිරි භාෂ්මය ඒ විදිහට ලවණයෙන් මේ කොටස් හොයාගෙන ආදේශ කරලා කෙලින්ම pH ලබා ගන්න පුළුවන්. ඒ ද්‍රාවණයේ ස්වාරක්ෂක ද්‍රාවණයක්ද කියලා අඳුනගත්තට පස්සේ කෙලින්ම මේ සමීකරණය දාලා pH හොයන්න පුළුවන්. එහෙනම් මේ විදිහට තමයි ඝන සෙන්ටිමීටර් 10 යටතේ තමයි අපි මේ කොටස කතා කළේ. ඒතර මේක තමයි මේකේ වැදගත්ම කොටස, විශේෂම කොටස. ඊට පස්සේ ඝන සෙන්ටිමීටර් 25 කියන්නේ උදාසීන ඒ කියන්නේ සමකතා ලක්ෂය කියනාගේ. එතෙන් උදාසීන වෙන්නේ නැති සම්පූර්ණයෙන්ම දුබල අම්ලයේ කොටසක් තියෙන නිසා. ඒතර මේ පාඩමේ මේ කොටස් කතා කිරීමේදී මෙතන වැදගත්ම වෙන කොටස තමයි මෙන්න මේ අම්ලයේ ඉතුරු වෙන කොටස. දුබල භාෂ්ම ප්‍රබල අම්ලය යටතේ භාෂ්මයේ ඉතුරු වෙන සහ ලවණය හැදෙන කොටස. මේ ස්වාරක්ෂක ද්‍රාවණය කියන කොටස. ඒතර මම හිතනවා මේ කොටස තේරුම් ගන්න නැති කියලා. මේක තමයි මේ පාඩමේ අමාරු වෙන තැනකට තියෙන්නේ. අනිත් ඒවා ඔයගලන්ට ගණනය කිරීම වලින් ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ ආශ්‍රිතව වෙලා තියෙන ගැටලුව කතා කරන්න. 2011 ගාන බැලුවට පස්සේ අපි 2011 තමයි මේකෙදි කතා කරන ගැටලුව. එතකොට 2011 ගාන බැලුවට පස්සේ දුබල අම්ලයක් සහ ප්‍රබල භාෂ්මයක් ආශ්‍රිත ගැටලුවක් තියෙන එතන. ඉතින් ගානේ කියලා තියෙනවා 2011 6 වෙනි කොටසේ 6 වෙනි ප්‍රශ්නේ කොටස ජලීය මාධ්‍යයේදී H1 භාෂ්මික අම්ලයේ අයනීකරණීයතය දීලා තියෙනවා. දීලා පළවෙනි ප්‍රශ්නේ අහනවා සාන්ද්‍රණීය HA වල ඝන ඩෙසිමීටර් මවුණු 0.1 කියලා pH හොයන්න කියලා. ඉතින් මෙතන HA දුබල ඒක භාෂ්මික අම්ලය දුබල ඒක භාෂ්මික අම්ලයක්. එයා පූර්ණ විඝටනයක් වෙන්නේ නැහැ ජලීය ද්‍රාවණයකදී. දුබල ලෙස විඝටනය වෙන්නේ අම්ලයක් නිසා ප්‍රෝටෝන පිට කරනවා. ඒක නිසා ජලය භාෂ්මයක් විදිහට ක්‍රියාත්මක වෙලා ප්‍රෝටෝන අරගෙන හයිඩ්‍රසෝනියම් අයනය හැදෙනවා. ඒ වගේම A- අයන පිට වෙනවා. එතකොට මේකට වැදගත් වෙන්නේ Ka නැත්නම් ආම්ලික විඝටන නියතය කියන කොටස. ඊට පස්සේ අහන්නේ මේ ද්‍රාවණයේ pH එක. ඉතින් මම ආම්ලික විඝටන නියතයට සමීකරණ ලියන්න. H3O+ සාන්ද්‍රණය වැඩි කිරීම A- වල සාන්ද්‍රණය. ජලයේ සාන්ද්‍රණයේ නියතයක්. ඒක නිසා HA වල සාන්ද්‍රණය ලියනවා. ඉතින් මෙතන මම ආම්ලික විඝටන නියතය කියන පාඩම කතා කරද්දිත් ඒ වැඩසටහනක් තියෙනවා. ඒකෙදි මම කතා කළා මෙයාගේ සාන්ද්‍රණයන් දෙක ස්ටොයිකියෝමෙට්‍රි සමාන නිසා මේ සාන්ද්‍රණයන් සමානයි. එතකොට මට මේ A- වල කියන සාන්ද්‍රණය දැන් මෙතනට වැදගත් වෙන්නේ නැහැනේ. ඒක නිසා A- සාන්ද්‍රණය මට හයිඩ්‍රසෝනියම් අයනයේ සාන්ද්‍රණය ඇසුරෙන් මෙතනදී ලියා ගන්න පුළුවන්. ඒක නිසා ස්ටොයිකියෝමෙට්‍රි සමානයි සාන්ද්‍රණ සමාන නිසා. ඒක නිසා මෙතන මට කෙලින්ම ලියන්න පුළුවන් H3O+ වල වර්ගය කියලා. එතන මෙතන HA වල සාන්ද්‍රණය. ඉතින් මම H3O+ සාන්ද්‍රණය තනි කරගත්තොත් මට එනවා Ka වැඩි කිරීම HA
එතකොට මෙතන අගයන්ම ආදේශ කළොත් Ka වලට දීලා තියෙන එක වැඩි කිරීම 10 ඍණ 5 වැඩි කිරීම HA වල සාන්ද්‍රණය දීලා තියෙන දශමික ඒ කියන්නේ එක වැඩි කිරීම 10 ඍණ 1 මෙයාගේ භාග්‍ය බලය නැත්තම් වර්ගමූලය. එතකොට H3O+ සාන්ද්‍රණය අපිට හම්බ වෙනවා එක වැඩි කිරීම 10 ඍණ 6ක් එයාගේ වර්ගමූලය කියන්නේ එක වැඩි කිරීම 10 ඍණ 3යි මවුල ඝන ඩෙසිමීටර්. ඉතින් මේක ඍණ log 10 පාදයෙන් දෙපැත්තම වැඩි කළාම අපිට pH වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මේක දන්නවා කෙලින්ම 10 බලයක් තියෙනවා නම් ඒක ලඝු වලින් ගත්තට පස්සේ බලය කෙලින්ම පූර්ණ සංඛ්‍යාවක් බවට පත් වෙනවා. දැන් ඍණ log 10 පාදයෙන් වැඩි කරන්නේ ඍණ බලයක් තියෙන්නේ ඍණ වැඩි වෙන නිසා ආයි මෙයා පූර්ණ සංඛ්‍යාවක් බවට පත් වෙනවා. ඒක නිසා දෙපැත්තම ඍණ log 10 පාදයෙන් වැඩි කිරීමෙන් අපිට pH ගන්න පුළුවන්. කෙලින්ම මේක ඉස්සරහට යන පූර්ණ සංඛ්‍යාවක් විදිහට ඍණ තිබ්බත් ඍණ log 10 පාදයෙන් වැඩි වෙන නිසා ඍණ අයින් වෙලා ධන 3ක් විදිහට පූර්ණ අගයක් එනවා. ඉතින් මේකෙන් පළවෙනි කොටසේ pH අගය හොයන්න පුළුවන්. ඉතින් අපි බලමු ගන්න දෙවෙනි කොටස. එතකොට pH 3 අපිට ආවේ පළවෙනි එකේදී. දෙවෙනි ගාණේදී කියනවා හයිඩ්‍රෝසෝනියම් සහ KS වලින් HA බෙදීම A- සඳහා සම්බන්ධතාවක් ගන්න කියලා. මෙතන හයිඩ්‍රෝසෝනියම් HA සහ A- කියන්නේ ජලීය මාධ්‍යයේ සමතුලිතතාවය ඇති හයිඩ්‍රෝසෝනියම් HA සහ A- වල සාන්ද්‍රණය කියලා තියෙනවා. එතකොට මේකේ අපි ගත්තොත් අපි දැන් සමීකරණ හදාගත්තා. මෙතන A- තියෙන නිසා අපේ සමීකරණයට යන් H3O+ සාන්ද්‍රණය වැඩි කිරීම A- වල සාන්ද්‍රණය බෙදනවා HA වල සාන්ද්‍රණයෙන්. හන්නේ HA බෙදීම A- සඳහා H3O+ සහ Ka මගින් ව්‍යුත්පන්නයක් කරන්න. ඉතින් HA මම මේ පැත්තට ගන්නවා. A- මේ පැත්තට ගන්නවා. සමානයි H3O+ සාන්ද්‍රණය බෙදීම Ka. මේක නම් සරලම කොටසක්. මේ ව්‍යුත්පන්න කිරීම. එතකොට HA බෙදීම A- සාන්ද්‍රණය සඳහා අපි H3O+ සහ Ka වලින් සමීකරණයක් ව්‍යුත්පන්න කළා. එතකොට දෙවෙනි කොටසේ කතාවත් හරි. ඉතින් මේකත් අපි ලියාගමු අපිට ආපු දත්තය. එතකොට HA බෙදීම A- සාන්ද්‍රණය විදිහට අපිට ආවේ H3O+ සාන්ද්‍රණය බෙදීම Ka. ඉතින් ඒකත් පහසුවෙන් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඊළඟ කොටසට ගියොත් ඊළඟ කොටස කියනවා ආරම්භක සාන්ද්‍රණයේ 0.1යි ආරම්භක සාන්ද්‍රණයේ 0.1ක් වෙන HA ද්‍රාවණයකට සුදුසු භාෂ්මයක් යොදලා එහි pH අගය 4ක් ලෙස පවත්වා ගත්තලු. එතකොට සුදුසු භාෂ්මයක් යොදනවා කිව්වට පස්සේ ඔයගොල්ලන්ට ඕනෑම භාෂ්මයක් ගන්න පුළුවන්. එකක් දුබල භාෂ්ම, ප්‍රබල භාෂ්ම ඕන එකක්. නමුත් අපි දුබල භාෂ්ම ගැන කතා කළත් ගණනය කිරීම වලට අපිට හම්බෙලා නැහැ. සාමාන්‍ය විභාග ප්‍රශ්න වලදී නම් කතා වෙලාම නැහැ දුබල භාෂ්ම අනුමාපන. නමුත් මේ ඉදිරියේදී සිලබස් එකේ තියෙන පොයින්ට් ගත්තට පස්සේ වෙනස් පොයින්ට් ටිකක් තියෙන නිසා ඒ ආශ්‍රිතව ඕන දුබල භාෂ්ම අහන්න පුළුවන්. නමුත් ලොකු සංකීර්ණ ගැටලුවකට යන්නේ නැහැ. ඉතින් මෙතෙන්දී අපි දන්න ඕනම භාෂ්මයක් දාන්න පුළුවන් නිසා අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භාෂ්මේ තියනවා කියලා හිතමු. සුදුසු භාෂ්මයක් උචිත ප්‍රමාණයක් දාලා pH අගය 4ක් ලෙස තියාගත්තලු. ඒතර pH අගය 4ක් ලෙස තියාගත්තා කියලා කියන එකෙන් කියන්නේ මෙයා ආම්ලික පැත්තට ගිහිල්ලා තියෙන්නේ. pH අගය 4ට වඩා අඩුයි. එතකොට ආම්ලික pH අගයක තමයි කොහොමත් සමකදාලක්ෂ pH උත් එන්නේ. නමුත් දැන් මේක ආම්ලික පැත්තට තියෙන නිසා අපිට තව හිතන්න පුළුවන් මෙතන අම්ලයේ ඉතුරු වීමක් සිදු වෙලාද කියලා. එතකොට තවදුරටත් ගියාම ගානේ දෙකෙහිදී ලබාගත් සම්බන්ධතාවයත් භාවිතා කරලා HA සහ A- වල සාන්ද්‍රණය හොයන්න කියලා කියන්නේ. ඉතින් pH අගය 4යි කියලා දීලා තියෙන එකෙන් අපිට හිතන්න පුළුවන් මෙයාගේ අම්ලයේ ඉතුරු වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ ආම්ලික පැත්තට වැඩිපුර ගිහිල්ලා තියෙන නිසා සහ ලවණය කොහොමත් හැදෙනවා. ඉතින් මෙතෙන්දී හැදෙන ලවණය තමයි සෝඩියම් ඒසයිඩ් කියන ලවණය. එතකොට මේකේ පූර්ණ විච්ඡේදනය කියන එක සිද්ධ වෙනවා. සෝඩියම් A- ඔය විදිහට යන්නේ. ඉතින් pH 4 නිසා අපිට pH 4න් ගන්න පුළුවන් H+ සාන්ද්‍රණය නැත්නම් H3O+ වල සාන්ද්‍රණය එක වැඩි කිරීම 10⁻4යි කියන එක. එතකොට H3O+ සාන්ද්‍රණය දැන් මෙතනදී හොයාගෙන තියෙන්නේ. එතකොට H3O+ සාන්ද්‍රණය හොයාගත්ත නිසා මට මේ කලින් දෙවෙනි එකේදී ගත්ත සමීකරණේ ඒ කියන්නේ HA බෙදීම A- සාන්ද්‍රණය කියන සමීකරණය මට ගන්න පුළුවන් H3O+ සාන්ද්‍රණය එක වැඩි කිරීම 10⁻4යි. Ka කියන්නේ එක වැඩි කිරීම 10⁻5යි. එතකොට 10⁻5 උඩට කියලා මෙතන අවසානයේ දිනනවා මේකේ බෙදීමේ සුළු කළාට පස්සේ 10ක්. උඩාවේ 10⁻4 10⁻5 උඩට 10⁻5ක් විදිහට ගියාම 10ක් කියලා එනවා. එතකොට මේ අනුපාතය මේක හරස් ගුණිතය කරලා මට ලියා ගන්න පුළුවන්. මේක මම 1 කියලා දාගන්නම්. HA වල සාන්ද්‍රණය සමානයි
A- සාන්ද්‍රණය වගේ 10 ගුණයක්. මේ විදිහට සමීකරණයක් හදාගන්න පුළුවන්. ඉතින් මේක සැලකිලිට ගත්තාම මම කෝ මේකේ අපිට අම්ලය ඉතුරු වෙලා කියන දේ සලකන්න පුළුවන් කියලා. අම්ලය ඉතුරු වෙලා තියෙන දේ සලකන්න පුළුවන් හේතු ගත්තට පස්සේ එකක් මේ ගානේ කියලා නෑ මේක සමකතා ලක්ෂය ප්‍රතික්‍රියා කරනවා කියලා. ඒ කියන්නේ බෂ්මයක් දාලා සමකතා ලක්ෂයට ආවයි කියන එක කියලා නෑ. ඒක නිසා සමකතා ලක්ෂය නෙමෙයි කියලා ගන්න පුළුවන්. අනිත් පැත්තට හිතන්න පුළුවන් එතකොට අම්ලයේ ඉතුරුනේ බෂ්මයේ ඉතුරුනේ කියලා. මෙතන බැරි වෙලාවත් බෂ්මය නම් ගාන ඉතුරුනේ. එතකොට මේක සමකතා ලක්ෂය කියලා වෙනම හැඳින්වීමක් නෑ. ඒක නිසා අපිට ගන්න පුළුවන් මේක සමකතා ලක්ෂය නෙමෙයි තියෙන්නේ. එතකොට සමකතා ලක්ෂය නෙමෙයි නම් තියෙන්නේ එක්ක බෂ්ම පැත්තට යන්න ඕනේ එක්ක අම්ල පැත්තට යන්න ඕනේ. ඒ කියන්නේ එක්ක බෂ්මයේ ඉතුරු වෙන්න ඕනේ එක්ක අම්ලයේ ඉතුරු වෙන්න ඕනේ. බෂ්මයේ ඉතුරු වුණා නම් අනිවාර්යෙන් pH අගය 4ට වඩා වැඩි වෙනවා. මොකද ප්‍රබල බෂ්මයේ තමයි ඉතුරු වෙන්නේ. කොහොම කළත් බෂ්මයේ ඉතුරු වෙච්ච ගමන් බාෂ්මික pH අගය ඇති වෙනවා. දැන් අපිට මෙතන ඕනම් බෂ්මයක් ගන්න පුළුවන්. අපි නිකන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තේ ප්‍රශ්නයක් නැහැ වෙන බෂ්ම ගත්තොත් මම කිව්වා දුබල අම්ල බෂ්මත් එක්ක මේ වගේ ගණන් යනවා අඩුයි. ඉතින් මොන විදිහට ගත්තත් බෂ්ම ඉතුරු වුණා නම් pH අගය බාෂ්මික පැත්තට යනවා. නමුත් මෙතන දීලා තියෙන pH අගය 4යි සමකතා ලක්ෂයත් කියලා නැති නිසා අපිට ගන්න පුළුවන් අම්ලයන් කොටසක් ඉතුරු වෙනවා ලවණයන්ත් හැදෙනවා කියලා. ඒ කියන්නේ ස්වාරක්ෂක ද්‍රාවණයක් විදිහට මේක හිතන්න පුළුවන්. එතකොට අපි එක සමීකරණයක් ගත්තා මේක අපි කලින් දෙවෙනි කොටසේදී කතා කරගත්ත සම්බන්ධයත් එක්ක මේක යගෙන ආදේශ කරලා pH උත් ආදේශ කරලා ඉතින් ඊළඟ තව සමීකරණයක් හදාගමු. දැන් මේක එක සමීකරණයකින් මේක යගෙන ටික විසඳන්න බෑනේ. දන්නේ නැති පොත දෙකක් තියෙනවා. ඉතින් තව සමීකරණයක් හදාගත්තොත් අපිට මේව ඇසුරෙන් මේ ගාන හදාගන්න ලේසි. ඉතින් අපිට ඒකට යන්න පුළුවන්. දැන් මම කිව්වා මෙතන අම්ලය ඉතුරු වෙනවා. අම්ලය ඉතුරු වෙනවා කියන ගත්ත හේතුවත් මම දැන් කතා කළා. එහෙනම් මෙතන අම්ලයේ සාන්ද්‍රණය දීලා තියෙනවා 0.1 කියලා. එහෙනම් මේ අම්ලයෙන් කොටසක් ඉතුරු වෙලා මම ඒ ඉතුරු වෙන කොටසට x කියලා දාන්නම්. යම් කිසි කොටසක් මෙතනට ගිහිල්ලා තියෙනවා. ඒ කොටස සෝඩියම් මේසයි ඒක පූර්ණ විච්ඡේදනයෙන් සෝඩියම් සහ A- කියලා සාන්ද්‍රණ වලට බෙදලා තියෙනවා. එතකොට මම මේ A- උයි HA වලින් නේ අපිට සමීකරණයක් හදාගන්න ඕනේ. ඉතින් මම මෙතන A- වල සාන්ද්‍රණය A සිම්පල් A කියලා කිව්වොත් ඒ සාන්ද්‍රණයම තමයි සෝඩියම් මේසයිඩ් වල සාන්ද්‍රණය. මොකද හේතුව ස්ටොයිකියෝමෙට්‍රි එකට එක නිසා මෙයා පූර්ණ විච්ඡේදන වෙන නිසා මේගොල්ලන්ගේ සාන්ද්‍රණ සෝඩියම් වල සාන්ද්‍රණයත් ඒ විදිහටම වෙනවා. එතකොට මේ සාන්ද්‍රණයමයි මෙතන තියෙන්නේ. එහෙනම් ඒක තමයි මෙතන තියෙන්නේ. එහෙනම් HA දශමිකක සාන්ද්‍රණයක් තිබ්බා. ඒකෙන් A ප්‍රමාණයක් ලවණය හදන්න දුන්නා. ඉතුරු කොටස x ප්‍රමාණය ඒ කොටස ඉතුරු වුණා. එහෙනම් මට x ධන a සමානයි 0.1 කියන තැනට එන්න පුළුවන්. එකෙන් ආවේ දශමිකක සාන්ද්‍රණයක් තිබ්බා. මෙච්චර ප්‍රමාණයක් ඉතුරු වුණා. මෙච්චර ප්‍රමාණයක් සංයෝගය හදන්න දුන්නා. එතකොට ඒක A- වලට සමානයි කියලා ගන්න පුළුවන්. මොකද ඒ සෝඩියම් මේසයිඩ් ලවණයේ සාන්ද්‍රණය වුණත් ඒක පූර්ණ විච්ඡේදනයෙන් ස්ටොයිකියෝමෙට්‍රි එකට එක නිසා ඒකෙන් හැදෙන A- අයනයේ සාන්ද්‍රණයත් නැත්නම් මේ සංයුග්මක අම්ලයේ සංයුග්මක බෂ්මයේ සාන්ද්‍රණයත් ඒ විදිහටම ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම මේකට කෙලින්ම මේ කොටස්ම ආදේශ කරන්නම්. එතකොට x කියන්නේ HA. එතකොට HA වල ඉතිරි HA සාන්ද්‍රණය ධන A- කියලා කියන්නේ මේ A කියලා අපි සඳහන් කළේ A-. එතකොට A- වල සාන්ද්‍රණය. මෙන්න මේ විදිහට මට දෙවෙනි සමීකරණය ගන්න පුළුවන්. එතකොට මෙතන ආව HA වල සාන්ද්‍රණය ඒකෙන් අපි පළවෙනි සමීකරණය ගත්තා. ඊළඟ සමීකරණය මෙතනින් ගත්තා. මෙතන සම්පූර්ණ HA නෙමෙයි අර ඉතුරු වෙච්ච HA කියන කොටස තමයි මෙතන තියෙන්නේ. ඒකෙන් අපි දෙවෙනි සමීකරණය හදාගත්තා. ඉතින් එහෙනම් අපිට මේකට ආදේශ කරන්න පුළුවන් HA අපි කලින් HA හොයමු. ඒකට HA දාන්න A- කියලා කියන්නේ නැත්නම් A- මුලින් හොයමු බෙදින්නාගයක් එන්නේ නැති නිසා HA සමානයි A- වගේව 10ක්. එතකොට A- 10 කියන එක ආදේශ කරන්න පුළුවන් මෙතනට HA සමාන නිසා ධන A- සාන්ද්‍රණය සමානයි 0.1යි. එතකොට දෙවෙනි සමීකරණයට පළවෙනි එකෙන් ආදේශ කළා. ඊට පස්සේ ඊටු ටිකට යන්න පුළුවන්. කෙලින්ම 11යි A- සාන්ද්‍රණය සමානයි 0.1. එහෙනම් A- වල සාන්ද්‍රණය කියන්නේ 0.1 බෙදීම 11. ඒ කියන්නේ 0යි 1ට 0යි 10ට 0යි 100ට 9යි. කියන ආසන්න වශයෙන් 9.0යි 109යි ආයි 10ට 0යි විදිහට යන්නේ. එතකොට 9.0යි ගාණක් 10^3යි. අපිට A- සාන්ද්‍රණය ගන්න පුළුවන්. ඉතින් A- සාන්ද්‍රණය එහෙම ගත්තට පස්සේ පළවෙනි සමීකරණයට ආදේශ කළා අපිට HA වල සාන්ද්‍රණය ගන්න පුළුවන්. එහෙනම් HA වල සාන්ද්‍රණය කියන්නේ A- සාන්ද්‍රණය වගේ 10 ගුණයක්. ඒක නිසා අපිට ගන්න පුළුවන් 9 වැඩි කිරීම 10^2යි. මවුල ඝන ඩෙසිමීටර්. HA වල සාන්ද්‍රණය මේ සමීකරණය ඇසුරින්.
ඉතින් මෙන්න මෙහෙම සමීකරණ දෙකක් හදලා තමයි මේ ගන්න විසඳන්න වෙන්නේ. ඉතින් මෙන්න මෙතන තමයි පොඩ්ඩක් පැටලෙන තැනකට තියෙන්නේ. මේක ඉතිරි අම්ලය ඉතිරි වෙනවා කියන එක සලකන්න ඕනේ. මොකද මේක අම්ලය ඉතිරි වෙලා එන නැත්නම් ස්වාරක්ෂක ද්‍රාවණය කරා යනවා කියන එක මෙතනදී සලකන්න වෙනවා. ඒක අපි pH එකෙන් තමයි ඒක සැලකිලිට ගත්තේ. මම ගෝ උදාසීන කියන්නේ ද්‍රාවණීය සමකතා ලක්ෂයට එළඹෙනවා කියලා කියන්නේ නැහැ. ඒක නිසා අපිට ගන්න පුළුවන් බෂ්ම පැත්තට කොහොමත් වෙන එහෙනම් pH එක ගොඩක් වැඩි වෙනවා. එහෙනම් මෙතන තියෙන අම්ල පැත්තේ එහෙනම් අම්ලෙත් ඉතුරු වෙලා තමයි ලවණය හැදලා තියෙන්නේ. අන්න ඒ තරකින් අපිට මේ සමීකරණ ගොඩනගා ගන්න පුළුවන්. මේක පහසුවෙන්ම ගන්න පුළුවන්. එතන මේ සමීකරණ දෙක ඇසුරෙන් අගයන් දෙක ගන්න පුළුවන්. එහෙනම් බලමු ඊළඟ කොටසට ගානේ. ගාන ඊළඟ කොටස බැලුවාම එක කියනවා දෙක කොටසේදී ව්‍යුත්පන්න කරන සම්බන්ධතාවය උපයෝගී කරගෙන HA සහ A- සමාන වෙන අවස්ථාවේ pH හොයන්න කියලා. එතකොට දෙවෙනි කොටසේදී ආවේ HA අපිට ආවේ Ka සමානයි H3O A minus HA. ඉතින් අපි මේකෙන් ගත්තේ HA යට A minus සාන්ද්‍රණය සමානයි H3O සාන්ද්‍රණය බෙදීම Ka. ඉතින් HA සමානයි A කියන්නේ HA සමානයි කියන්නේ මෙතනගේ එකයි. එතකොට Ka මේ පැත්තට ගියාම Ka සමානයි H3O වල සාන්ද්‍රණය. එතකොට මෙතනදී pH එක යහන්නේ. එතකොට දෙපැත්තම ඍණ log 10 පාදින් වැඩි කළාම මෙයාගේ pH එනවා. ඒකට මම මේ පැත්තට අරන් ලියන සමීකරණ අනිත් පැත්ත හරවලා එහෙනම් මේ පැත්ත pH සමානයි pKa. ඉතින් pKa කියන්නේ මෙතන Ka වල අගය එක වැඩි කිරීම 10 ඍණ 5. එතකොට මේකේ pKa අගය ඔයගොල්ලන්ට ලියන්න පුළුවන් කෙලින්ම ලඝු 10 පාදයෙන් වැඩි කරලා ඍණ නිසා පූර්ණ සංඛ්‍යාවක් එනවා. එහෙනම් pH සමාන වෙනවා 5ට. pKa අගය කියන්නේ 5යි. ඉතින් ඒක සරල ගැටලුවක් එතන තියෙන්නේ. ඊළඟ කොටසට ගියාම ඊළඟ කොටසේදී ගහනවා ආරම්භක සාන්ද්‍රණය 0.5ක් වන. එතන අනුමාපනයක් දීලා තියෙන්නේ. කෙලින්ම දුබල අම්ල සහ ප්‍රබල බෂ්ම අනුමාපනය එතන තියෙනවා. ආරම්භක සාන්ද්‍රණය 0.5ක් මවුල ඩෙසිමීටර් වෙන HA ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 55ක්. ආරම්භක සාන්ද්‍රණය 0.5ම වෙච්ච සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 50ක් සමග මිශ්‍ර කළාම ලැබෙන ද්‍රාවණයේ pH. ඉතින් මෙතන කෙලින්ම ස්වාරක්ෂක ද්‍රාවණය ගැන pH අහලා තියෙන්නේ සෝඩියම් මේසයිඩ් ලවණය සහ ජලය. කොහොමද මෙතන ස්වාරක්ෂක ද්‍රාවණයක් කියලා කියන්නේ? මෙතනින් ඇවිල්ලා තියෙන්නේ මේ සාන්ද්‍රණයට තියෙන ඝන සෙන්ටිමීටර් 55ක්. මෙතන ඒ සාන්ද්‍රණයම ඝන සෙන්ටිමීටර් 50ක්. එහෙනම් මෙතනින් අනිවාර්යෙන් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ අම්ලය ඉතුරු වෙනවා. දුබල අම්ලය ඉතුරු වෙන්නේ ඒ වගේම ලවණය හැදෙනවා. දුබල අම්ලයත් ඉතුරු වෙලා එයාගෙන් හැදෙන ලවණයත් හැදෙනවා නම් ඒ මිශ්‍රණයට අපි කියනවා ස්වාරක්ෂක ද්‍රාවණයක්. එහෙනම් අපිට වෙනම අර විදිහට හදාගෙන යන්න ඕනේ කෙලින්ම හෙන්ඩර්සන් සමීකරණය ආදේශ කරන්න පුළුවන්. විභාගෙදිත් ඒක ආදේශ කරන්න පුළුවන් කෙලින්ම සමීකරණයක් විදිහට මේක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නෑ සමීකරණයේ ගොඩනැගීම ගැන මේ ගානේදී. ගොඩනගන්න කියලා කිව්වොත් ගොඩනගන්නවා. නැත්නම් ඒගොල්ලන් කෙලින්ම අපිට හෙන්ඩර්සන් සමීකරණේ දාන්න පුළුවන්. ඉතින් හෙන්ඩර්සන් සමීකරණේ දාන්න ඕන ගානක් කියලා තේරුම් ගත්තා. මොකද අම්ලයේ දුබල අම්ලයේ ඉතුරු වෙනවා. ඒ වගේම යාගේ සංයුක්ත බෂ්ම හැදෙනවා. ඒක නිසා අපිට හෙන්ඩර්සන් සමීකරණේ දානවා කියන්නේ pH සමානයි pKa ධන log 10 පාදයෙන් සංයුක්මක බෂ්මය බෙදීම ඉතිරි අම්ලය. මෙන්න මේ අගයන් ටික හොයා ගන්න ඕනේ. එතන අපි සංයුක්මක බෂ්මය හොයා ගන්න ඕනේ. එතකොට සංයුක්මක බෂ්මය කියන්නේ මෙතන සෝඩියම් මේසයිඩ් ඉතිරි වෙනවා. සෝඩියම් මේසයිඩ් ගත්තට පස්සේ එයාගේ විච්ඡේදනය සලකන්න වෙනවා. එතකොට සෝඩියම් මේසයිඩ් සෝඩියම් ප්ලස් සහ A මයිනස්. මෙන්න මේක තමයි සංයුක්මක බෂ්මය වෙන්නේ. එතකොට එයාගේ සාන්ද්‍රණය හොයාගන්න ඕනේ. ඉතිරි අම්ලය කියන්නේ මේකෙන් ප්‍රතික්‍රියා වෙලා ඉතිරි වෙන කොටස. ඉතින් සංයුක්මක බෂ්මයේ සාන්ද්‍රණය හොයාගන්න පුළුවන්. මෙතන සීමාකාරී සාධකය වෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට සීමාකාරී සාධකය යා නිසා ස්ටොයිකියොමෙට්‍රි එකට එක නිසා මේ සාන්ද්‍රණයම තමයි ලවණය හැදෙන්නේ. කියන්නේ 0.05යි ඝන සෙන්ටිමීටර් 1000ක තියෙන්නේ. ඒකෙන් ඝන සෙන්ටිමීටර් 50ක් මවුල ගන්න මුළු සාන්ද්‍රණයේ මුළු පරිමාව වෙන්නේ මේක තියෙන්නේ ඔක්කොගෙම මෙතන ඝන සෙන්ටිමීටර් 50යි මෙතන ඝන සෙන්ටිමීටර් 55යි. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර් 105ක තමයි මේ ඔක්කොම තියෙන්නේ. ඒක නිසා අපිට සාන්ද්‍රණය ගන්න පුළුවන් ඒකයි
ඝන සෙන්ටිමීටර් 1000න් වැඩි කළා. ඕක තමයි සෝඩියම් මේසයිඩ් වල සාන්ද්‍රණය මම කැපිටල් A කියලා දානවා. නැත්නම් කැපිටල් B කියලා දානවා. එතකොට සෝඩියම් මේසයිඩ් වල සාන්ද්‍රණය මෙතන ස්ටොයිකියෝමීටර් එකට එක නිසා පූර්ණ විච්ඡේදනය සිද්ධ වෙන නිසා A- වල සාන්ද්‍රණයත් මේ B කියන අගයම තමයි. ඒ කියන්නේ මේකින් අපි සුළු කරලා ගන්න අගේ. මුළු පරිමාව හරියට සැලකිලිමත්ව ගන්න මෙතන ඝන සෙන්ටිමීටර් 50යි ඝන සෙන්ටිමීටර් 55යි මුළු පරිමාව. එහෙනම් අපි සංයුග්මක භාෂ්මයේ සාන්ද්‍රණය දැන් හොයාගත්තා. ඉතිරි අම්ලයේ සාන්ද්‍රණය. ඉතිරි අම්ලයේ සාන්ද්‍රණය වෙන්නේ මෙන්න මෙච්චර ඝන සෙන්ටිමීටර් 1000ක 0.05යි. ඒකෙන් ඝන සෙන්ටිමීටර් 55ක් ප්‍රතික්‍රියා මුළු මවුල ගණන් තිබ්බා. ඒකෙන් ප්‍රතික්‍රියා කළේ මෙන්න මේ ප්‍රමාණය. එහෙනම් ඒ ප්‍රමාණය අඩු කළා නම් අපිට ඉතිරි මවුල ප්‍රමාණය හොයාගන්න පුළුවන්. මේ ඔක්කොම තියෙන පරිමාව ආයි ඝන සෙන්ටිමීටර් 105යි. මොකද 50යි 55යි දානවා මේ මිශ්‍රණයට. එතකොට මෞලික සාන්ද්‍රණය වෙන ආයි ඝන සෙන්ටිමීටර් 1000න් වැඩි කරනවා. එතන මේක සුළු කළාම ඔයගලන්ට එනවා 55න් 50 අඩු වෙලා 2.5 වැඩි කිරීම 5 බෙදීම 105. මේක තමයි ඉතිරි අම්ලයේ සාන්ද්‍රණය වෙන්නේ. ඉතින් මම මේකට C කියලා දැම්මොත් දැන් අපි B දන්නවා C දන්නවා. මේ දෙකේ අගයන් ටික භාවිතා කරලා ඒකේ ලඝු හොයලා pKa කියන්නේ ද්‍රාවණයේ Ka දීලා තියෙන එක වැඩි කිරීම 10/5යි. ඒ කියන්නේ pKa කියන්නේ 5යි. ඒතර මේ විදිහට මේ අගයන් ටික සුරු කරලා ඒ අගයත් එක්ක මේ කොටස එකතු කළාට පස්සේ කෙලින්ම pH හොයාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේ ගාන යන්නේ. ඉතින් සුළු කිරීම අවශ්‍ය නැහැ ඔයගලන්ට කරන්න පුළුවන් ඒ ටික. ගානේ යන ක්‍රමය මේ විදිහට මේ ගාන හදන්න තියෙන එක. සුළු කිරීම විතරයි දැන් කරන්න තියෙන්නේ. මේ ටික සුළු කරලා ලඝු වගේ බැලුවා නම් ඇති. ඒ ලඝු වගේ හොයාගත්තා මේ දෙක බෙදලා ඒක ලඝු වගේ හොයාගත්තා නම් මේ ගානේ ඊටු ටික හදා ගන්න පුළුවන්. කියන්නේ මේ දෙක බෙදලා ලඝු හෙව්වා. ඊට පස්සේ ඒ ලඝු වගේ මේකත් එක්ක එකතු කළාට පස්සේ කෙලින්ම pH අගය හම්බ වෙනවා. ඉතින් මේක තමයි අද අපි කතා කරේ අපේ තියරි එකත් එක්ක. ඒ කියන්නේ දුබල අම්ල සහ සංයුග්මක භාෂ්ම වල මම කිව්වා මෙතන තව අපි කතා කළේ අර අම්ල ඉතුරු වෙන කොටස්. අනිත් කොටස් සාමාන්‍යයෙන් ලේසි මේකත් එක්ක බැලුවාම මොකද උදා සමකතා ලක්ෂ්‍ය සහ භාෂ්ම ඉතුරු වෙන කොටස් සාමාන්‍යයෙන් ඒක හදා ගන්න පුළුවන් ඔයගලන්ට. මෙතන තමයි ටික පැටලෙන තැන. ඉතින් අද කතා කළේ 2011 පේපර් එකේ ගානක් මේ සම්බන්ධව ඇවිල්ලා තියෙන. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේ කොටස් සම්බන්ධව තේරුම් ගන්න ඇති කියලා. පහලින් කමෙන්ට් කරන්න මේකේ ප්‍රශ්න මොන හරි තියෙනවා නම් එහෙනම් අපි තව වැඩසටහනකදී හමු වෙමු.